පින්නතුනි අදත් ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපි යොදාගෙන සාකච්ඡා කරන්නේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන විතක්ක සණ්ඨාන කියන සූත්‍ර දේශනාවෙන් තවත් කරුණු කීපයක්. මේ උතුම් සූත්‍ර දේශනාව මුල් කරගෙන ධර්ම දේශනා දෙකක් මේ වෙනකොට සිද්ධ කරලා තියෙනවා. අද ඒ සූත්‍රය මුල් කරගත්ත තුන්වෙනි ධර්ම දේශනාව තමයි මේ සිදු කරන්න සූදානම් වෙන්නේ. භාවනාව දියුණු කරගන්න බලාපොරොත්තු වෙන, භාවනාව සිදු කරමින් කුසල් රැස් කරගන්න භික්ෂූන් වහන්සේලාට, ශ්‍රාවක පිරිසට මහත් වූ උපකාරයක් මේ සූත්‍ර දේශනාව තුළ භාග්‍යතුන් වහන්සේ කරලා තියෙනවා. භාවනා කරන වෙලාවට සිතේ උපදින අකුසල චෛතසිකයන් යටපත් කරන්නේ කොහොමද කියන කාරණාව තමයි මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. පින්නතුනි, භාවනා නොකරන අපිටත් හිතේ උපදින අකුසල චෛතසික ධර්මයන් යටපත් කරන්න මැඩගන්න මේ උපදේශයන් බොහොම වටිනවා. පහුගිය ධර්ම දේශනාව අපි නිමා කරන්න යෙදුනේ මෝහය නැති කිරීම සඳහා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කරුණු 5 අන්තිමට සිහිපත් කරමි. අපි එතන ඉඳලා අද ධර්ම දේශනාව ආරම්භ කරමු. නැවත සිහිපත් කිරීමක් කළොත් මෝහය නැතිකරන්න මෙනෙහි කරන්න කියලා දේශනා කළ කරුණු 5 මොනවද කියලා. පළවෙනි එක තමයි ගරු කටයුතු භික්ෂූන් වහන්සේ නමක් ළඟ වාසය කරන එක. දෙවැනි එක පාඩම් කිරීම හා කටපාඩම් දීම. තුන්වෙනි එක තමයි උගත් දේ නැවත නැවත ප්‍රශ්න කරලා නිරවුල් කරගෙන විසඳා ගැනීම. හතරවෙනි කාරණාව කාලයෙන් කාලයට සකසලා ගෞරව පූර්වකව මනාව සද්ධර්ම ශ්‍රවණය කිරීම. අවසාන කාරණාව ස්ථාන අස්ථාන පිළිබඳව විනිශ්චය. මේ තැනදී මේ දේවල් කළ යුත්තේ මේ විදිහටයි. මේ දේවල් මෙතන කරන්න සුදුසුයි, මේ දේවල් මෙතන නුසුදුසුයි කියන කාරණාව මනාව දැන අවබෝධ කරගෙන කටයුතු කිරීම. මේ තමයි මෝහය යටපත් කරන්න දේශනා කරපු කරුණු 5. මේ පිළිබඳව විස්තර අපි දෙවැනි ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරන්න යෙදුණා. අපි අද ධර්ම දේශනාව ආරම්භ කරන්නේ එතන ඉඳලා. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ ඒ කරුණු වලට අමතරව 38ක් වූ අරමුණු විශේෂයෙන් මේ අකුසල චෛතසික ධර්මයන් ප්‍රහීණය කරන්න හේතු වෙනවා කියලා දේශනා කොට වදාලා. නැත්නම් මේ 38ක් වූ අරමුණු වඩනකොට මේ අකුසල චෛතසික ධර්මයන් ක්‍රමානුකූලව ප්‍රහීණය වෙනවා කියලා දේශනා කළා. එතකොට මේ 38ක් වූ අරමුණු කියලා කියන්නේ සමත කර්මස්ථාන 38 පිළිබඳවයි මෙතන සඳහන් කරන්නේ. අපි ඒක පැහැදිලි කළා. විසුද්ධි මාර්ගයේ එහෙම කරුණු දක්වනකොට කර්මස්ථාන 40ක් පැහැදිලි කරනවා. නමුත් මේ සූත්‍ර දේශනාවේ අට කතාවේ අරමුණු 38ක් කියලා ඒ කාරණාව පැහැදිලි කරලා තියෙනවා. නමුත් අරමුණු 40ක් කියලා කීවත් 38ක් කියලා කීවත් වැරදි නැති බව සිහිපත් කරන්න ඕනේ. එතකොට මේ කර්මස්ථාන 38 නැත්නම් එයින් කීපයක් නැත්නම් එකක් දෙකක් ප්‍රගුණ කරනකොට යම් කෙනෙක් මේ අකුසල ධර්ම ප්‍රහීණය කරගන්නත් පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. නමුත් මේ දක්වපු කරුණු කෙලින්ම රාගයට,
ද්වේෂයට, මෝහයට විරුද්ධ නිසයි මේ තරම් පැහැදිලි කළේ. මුල් දේශනාවල් වල ඒ කරුණු ඒ තරම් පැහැදිලි කළේ මේ රාගය, ද්වේෂය, මෝහය කියන අකුසල චෛතසික ධර්මයන්ට කෙලින්ම විරුද්ධ නිසා. ඒ කාරණාව මනාව උදාහරණයක් මගින් පැහැදිලි කරලා දීලා තියෙනවා. පින්නතුනි, මේ ගින්නක් ඇවුලුනහම ඒ ගින්න නිමණ්ඩ අපිට ක්‍රම කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. ගින්න ඇවිලීගෙන එනකොට පස් දාන්නත් පුළුවන්. පස් දාලා නිමන්නත් පුළුවන්. එතකොට මේ අමු අතු නැත්නම් තෙත තියෙන අතු ඒ උඩ දාලා ගින්න නිමන්නත් පුළුවන්. මේකත් ගින්න නිමන ක්‍රම දෙකක්. නමුත් පින්නතුනි, මේ පස් වලට යටින් සමහර වෙලාවට ටික ටික යම් ප්‍රමාණයක් තැන් තැන් වල ගින්න තියෙන්න පුළුවන්. තෙත අතු යෙදුවට ඒ අතු යටින් ගින්න තැන තැන තියෙන්න පුළුවන්. නමුත් පින්නතුනි, ගින්නට හාත්පසින්ම විරුද්ධයි ජලය. ජලය යෙදුවොත් ගින්න හොඳටම නිමිලා යනවා. ආයේ කොතනවත් අතරපතර අස්සේ පස්සේ ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා මෙතන සඳහන් කළා මේ මුලින් සඳහන් කරපු කරුණු ටික භාවිතාවට ගන්නව නම්, යොදා ගන්නව නම් මේ අකුසල කර්මයන් කොතනවත් ඉතුරු කරන්නේ නැතුව හොඳටම ප්‍රහීණය කරන්න පුළුවන්. එහෙනම් මොනවද මේ මුලින් සඳහන් කරපු කරුණු කියන කාරණාව තුන්වෙනි දේශනාවෙත් නැවත වතාවක් අපි සිහිපත් කළොත් පින්නතුනි, රාගය, ද්වේෂය, මෝහය සම්බන්ධයෙන් තමයි මේ කරුණු දැක්වේ. භාවනා වඩනකොට හදිස්සියෙම හිතේ රාගසිතක් පහළ වෙන්න පුළුවන්. එහෙම නැත්තම් නිමිත්තට නැත්තම් අරමුණට අමතරව ද්වේෂසිතක් පහළ වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මෝහසිතක් පහළ වෙන්න පුළුවන්. අන්න එහෙම වුණොත් තමන් මෙනෙහි කරමින් ඉන්න කර්මස්ථානයෙන් අවදි වෙලා නැත්නම් ඒ කර්මස්ථානයෙන් මිදිලා මේ ඇති වුණ අකුසල කර්මයට ඒ අකුසලයේ යටපත් කරන්න අවශ්‍ය අරමුණක් මෙනෙහි කරන්න කියලා කියනවා. එහෙනම් ඒ අරමුණු අතර, අකුසල අරමුණු අතර සඳහන් කළා රාගය ඇති වුණොත් අසුභ භාවනාව වඩන්න පටන් ගන්න කියලා. භාවනා කරමින් ඉන්නේ වෙන ක්‍රමයක්. නමුත් ඒ ක්‍රමයෙන් හිත වඩාගෙන යනකොට රාගසිතක් එනවා. දැන් එතකොට මේ රාගසිත මැඩ පවත්වන්න ඕනේ ඉදිරියට යන්න නම්. ඒ හින්දා කරන නිමිත්ත පසෙක තියලා අසුභය වඩන්න පටන් ගත්තාම අර උපදින රාගය නැතුව යනවා. එහෙමනම් රාගයට අසුභය. එතකොට ඒ සත්වයක් ගැන රාගයක් ඇති වුණොත් නේ අසුභය වඩන්න පුළුවන් වෙන්නේ. සංස්කාරයක් ගැන රාගයක් ඇති වුණොත් මොකද කරන්නේ? පිළිතුර එතන වාහනයක් පිළිබඳව කැමැත්තක් ඇති වෙනවා. නැත්තම් ඇඳ පුටුව, ඇඳුම ආදී දේවල් පිළිබඳව කැමැත්තක් ඇති වෙනවා. ඒ දේවල් පිළිබඳව කැමැත්තක් ඇති වුණොත් අනිත්‍ය වඩන්න කිව්වා. මේ දේවල් ස්ථිර නෑ කියලා අනිත්‍ය සිහිපත් කරන්න කියලා කිව්වා. එහෙනම් රාගය කෙරෙහි අසුභ, රාගය කෙරෙහි රාගයක් ඇති වුණොත් රාගයට අසුභයයි, සංස්කාරයක් කෙරෙහි රාගයක් ඇති වුණොත් ඒ සඳහා අනිත්‍යයි මෙනෙහි කරන්න කියලා කිව්වා. සත්වයක් කෙරෙහි ද්වේෂය ඇති වුණොත් පිළිතුරේ සඳහන් කළා සත්වයක් කෙරෙහි ද්වේෂය ඇති වුණොත් ඒ ද්වේෂසිත පාලනය කර ගැනීම සඳහා මෛත්‍රී කරන්න කියලා. සංස්කාරයක් කෙරෙහි ද්වේෂය ඇති වුණොත් ධාතු මනසිකාරය කරන්න. අපි මේ කාරණාව පැහැදිලි කළා. අපිට සමහරලාට ඇඳේ කකුලේ නැත්තම් පුටුවක කකුලේ අපේ කකුල හැපෙනවා. එතකොට අපිට ද්වේෂයක් ඇති වෙනවා ඇඳ ගැන,
ඒ හැපුණ තැන ගැන කේන්තියක් ඇති වෙනවා. නමුත් දැන් මේ කවුරු ගැනද කේන්තිය ඇති කරගන්නේ? හිතක් පිටක් නැති මේ සංස්කාරයක් ගැනනේ. එතකොට හිතන්න කිව්වා දැන් ඔබ මේ ද්වේෂය ඇති කරගෙන තියෙන්නේ පඨවි ගැනද? නැත්නම් ආපෝ ගැනද? තේජෝ ගැනද? වායෝ ගැනද? කේන්ති ගත්ත කියලා ඒකේ තේරුමක් නැහැ. ඒ නිසා සඳහන් කළේ එහෙම හිතලා ධාතු මනසිකාරය කරන්න කියලා. ද්වේෂයට මෛත්‍රියයි ධාතු මනසිකාරයයි. මෝහයට උපනිශ්‍රය වූ ධර්ම 5යි. මෝහයක් ඇති වුණොත් ඒක නැති කරගන්න ධර්මතා 5ක් මෙනෙහි කරන්න කියලා කිව්වා. අපි මේ දේශනාව පටන් ගන්නකොට මුලින්ම ඊටාම කෙටියෙන් කරුණු 5ක් මතක් කළා කලින් දේශනාවේ පැහැදිලි කළා කියලා. ඒ කරුණු 5 තමයි මෙතන සඳහන් කළේ මෝහයට උපනිශ්‍රේ ධර්මතා 5යි. මෝහයක් ඇති වුණොත් ඒ ධර්ම 5 ඔස්සේ ඒ මෝහය නැති කරගන්න කියලා. පින්නතනි මේ අකුසල් වලට කෙලුම්ම විරුද්ධ නිසායි එහෙම දැක්වේ කියලා සඳහන් කරනවා. මේ කාරණා ටික අකුසලයට කෙලින්ම විරුද්ධයි. රාගයට අසුභය කෙලින්ම විරුද්ධයි. ද්වේෂයට මෛත්‍රිය කෙලින්ම විරුද්ධයි. ඒ වාගේ එහෙමනම් සංස්කාරයක් කෙරෙහි ඇති වුණොත් කොහොමද? රාගය ඇති වුණොත් අනිත්‍ය. එහෙම නැත්නම් ධාතු මනසිකාරය. මේ දේවල් කෙලින්ම මේ අකුසල් වලට විරුද්ධ හින්දා තමයි පෙන්නලා තියෙන්නේ කොයි වාගේද? ගින්න නිමණ්ඩ යොදාපු ජලය වගේ තමයි මේ කාරණා ටික. කියන කාරණාව පැහැදිලි කරනවා. එතකොට පින්නතුනි පළමු ක්‍රමේදී අකුසලයේ සහිත අරමුණක් බොහෝ වාර ගණනක් මෙනෙහි කුසලයේ සහිත අරමුණක් බොහෝ වාර ගණනක් මෙනෙහි කරනකොට අකුසලය නැති වෙලා යනවා. අකුසලය ඇති වෙනකොට කුසල් සිතක් තමයි අරමුණු කරන්න කියන්නේ. එතකොට අකුසල් සිත හිමීට අපේ හිතෙන් බැහැර වෙලා යනවා. එතකොට පළමු ක්‍රමේ අපි පැහැදිලි කළා මෙන්න මෙහෙම උදාහරණයක්. වඩු බාස් කෙනෙක් ලොකු ඇණයක් කුඩා ඇණයකින් පහර දීලා තමන්ට ගලවන්න උවමනා ඇණය ටික ටික එළියට ඇදලා ගන්නවා. ලීයක ලොකු ඇණයක් ගහලා තියෙනවා. දැන් මේ ලොකු ඇණේ ගලවන්න ඕනේ. ඒක ගලවන්න කුඩා ඇණයක් අරගෙන අර ලොකු ඇණේ වටේටම මොකක් හරි උපකරණයක් අරගෙන කුඩා ඇණෙන් තට්ටු කරනවා. තට්ටු කර කර ලොකු ඇණේ බුරුල් කරනවා. බුරුල් කරලා හොඳටම බුරුල් වුණාම අතින් අරන් දානවා. පින්නතිනේ එතන අර ලොකු ඇණේ වැදිලා තියෙන ලීය හිත වගේ දකින්න කියලා කිව්වා. ලොකු ඇණේ ගහලා තියෙන ලීය අපේ හිත වගේ. එතකොට එම ලීයට වැදිලා තියෙන ලොකු ඇණය ආන්ගේ ඇණේ ගැන සඳහන් කරනකොට පැහැදිලි කළා අකුසල විතර්කය. ලීය අපේ හිත වගේ ඒ ලීයට ගහලා තියෙන ලොකු ඇණය අපේ හිතේ තියෙන අකුසල විතර්කය. එතකොට කුඩා ඇණයෙන් තට්ටු කරනවා කියලා කීවේ ඒ ලොකු ඇණේ ගලවන්න තට්ටු කිරීම අසුභ භාවනාවේ කුසල නිමිත්ත හැටියට දකින්න. ඇණේ රාගය නම් රාගය නැති කරන්න කිව්වේ අසුභ භාවනාවෙන්නේ. එතකොට අසුභ භාවනාව මෙනෙහි කරනකොට රාගය ටික අයින් වෙලා යනවා. එහෙනම් කුඩා ඇණයෙන් වටේට හිමීට තට්ටු කරනකොට මහ ඇණේ ටික උඩට එනවා. හොඳටම බුරුල් වුණාම ගලවලා විසි කරන්න පුළුවන්. ඒක තමයි මේ උදාහරණයෙන් පැහැදිලි කරන්න යෙදුනේ. එහෙම කුඩා ඇණයෙන් තට්ටු කරලා ලොකු ඇණේ ගැලවීම දකින්න කිව්වේ අසුභ භාවනාවේ නිමිත්ත හැටියට. අසුභ භාවනාවෙන් රාග නිමිත්ත ගලවලා අයින් කරනවා වගේ. මේක තමයි මේ විතක්ක සංඨාන ක්‍රමයේ පළවෙනි ක්‍රමය.
විතක්ක සන්ටාන සූත්‍රයේ කාරණා 5ක් පැහැදිලි කරනවා. අපි ඒක මුල් දේශනාවල විස්තර කළා. එතකොට පින්නතුනි දැන් දේශනා 2ක් ඉවරයි. 3 වෙනි දේශනාවත් ආරම්භ කරලා මේ වෙනකම්ම අපි කතා කළේ මේ කාරණා 5 පළවෙනි කාරණාව. ඊළඟට දෙවනි ක්‍රමයෙන් සඳහන් කරනවා මේ විතක්ක සන්ටානයේ දෙවනි ක්‍රමය අපි ඊළඟට සාකච්ඡා කරන්නේ. සඳහන් කරන්නේ ඡන්දය, ද්වේෂය, මෝහය භාවනා කරන වෙලාවට හෝ විවේකීව ඉන්න වෙලාවට අපේ හිතේ පහළ වෙනවා නම් ඡන්දය කියලා කිව්වෙ මොකේටද? රාගයට. නම් රාගය, ද්වේෂය, මෝහය භාවනා කරන වෙලාවට හිතට එනවා. අපි නිකන් ඉන්නකොටත් මේ අකුසල ධර්මයන් විටින් විට අපේ හිතට එනවා. මේ අකුසල විතර්ක පහළ වීමේ ආදීනවේ කල්පනා කරන්න කියලා කියනවා. මේක තමයි අකුසලයේ අයින් කරන දෙවනි ක්‍රමය. අකුසල සිතක් ඉපදුනහම ඒකේ ආදීනවේ මොකද්ද? එන සඳහන් කරනවා මේ සිතුවිලි අකුසල් නම් වැරදි. මෙහෙම සිතුවිලි මෙනෙහි කිරීමෙන් දුක් විඳින්න සිද්ධ වෙනවා. අකුසලයක් නම් එතන මොකද්ද තියෙන්නේ? දුක. කුසලයක් නම් එතන තියෙන්නේ මොකද්ද? සැප. එහෙනම් අකුසල් මෙනෙහි කිරීමෙන් අපිට දුක් විඳින්න වෙන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මොකද පින්නතුනි සමහර අකුසල සිතුවිලි සෝමනස්ස සහගතයි. අකුසලයේ මෙනෙහි කරන්න ඇති වෙන්නේ සතුට. ඒ සතුට නිසා අපි අකුසලයේම ඇලිලා ඉන්නවා. රාගසිතක් ගැන හිතන්නකෝ. පාරේ යනකොට ලස්සන රූපයක් දැක්කා. ඒ රූපය පිළිබඳව මගේ හිත දැන් ඇලිලයි තියෙන්නේ. පාරේ යනකොට වෙන්න පුළුවන්. පාසලේදී වෙන්න පුළුවන්. කාර්යාලයේදී වෙන්න පුළුවන්. වෙනත් තැනකදී වෙන්න පුළුවන්. ස්ත්‍රී රූපයක් හෝ පුරුෂ රූපයක මගේ හිත ඇලුනා. දැන් විවේකයක් ලද හැම මොහොතකම ඒ රූපය ගැන කල්පනා කර රාගසිතින් යුක්තව ඉන්න අපි හරි කැමතියි. නින්ද යන තුරුමත් සමහර ලාවට ඒ ගැනම මෙනෙහි කර හිත රාගයෙන් පුරව ගන්නවා. අවදි වෙච්ච හැම මොහොතකම වාගිත් නැවත දකින්න ලැබුණොත් හොඳයි කියලා හිතෙනවා. නැවත දකින්න උත්සාහ කරනවා. ඒ සඳහා අවශ්‍ය වටපිටාව හදනවා. හදා මෙනෙහි කරනවා. සතුටක් නෙමෙයිද අපිට තියෙන්නේ එතකොට. ඒක මෙනෙහි කරන එක සතුටක්. ඒකයි කියේ සෝමනස්ස සහගතයි. සතුටින්ම කරනවා. නමුත් සතුටු සිතින් යුක්තව කල්පනා කළාට විපාකය කොහොමද? දුක් සහිතයි. එහි විපාකය දුක්ඛදායකයි. සතුටින්ම හිතනවා අන්තිමට ඒක නිසා මහා දුකක් විඳින්න සිද්ධ වෙනවා. ආන් එහෙම හිතලා මම මේ හිතන හිතුවිල්ල අනාගතේ මට මහා දුකක් උරුම කරනවා නම් දුකට අකමැති මම ඇයි දුක් විඳින්න හේතු වෙන දේවල් කරන්නේ කියලා කල්පනා කරන්න ඕනේ. අපේ ව්‍යාපාරයක් පින්නතුනි අපි කරන යම් පොඩි වැරද්දක් නිසා ක්‍රමානුකූලව ව්‍යාපාරයේ දුර්වල වෙනවා නම් අපි කරන පොඩි වරදක් නිසා අපේ ව්‍යාපාරයේ දියුණු වීම සඳහා සම්බන්ධ වෙන අනික් අය දවසින් දවස අපින් මග හැරෙනවා නම් අත්හැරලා දානවා නම් එන්නේ නැතුව යනවා නම් පාරිභෝගිකයාගේ සහයෝගය අපිට ලැබෙන්නේ නැතුව යනවා නම් අපි මේ වැරද්ද කරන එකේ තේරුමක් නෑ. අපි කැමති ඒ අය ගෙන්නගෙන දවසින් දවස ව්‍යාපාරයේ දියුණු වෙනවට. එහෙමනම් මේ අකුසල චෛතසිකය නිතර මෙනෙහි කිරීම තුළ මට වෙන්නේ අයහපතක් නම් මං මේ අකුසලයේ මෙනෙහි කරන එකේ තේරුමක් නැහැ. පින්නතුනි මේ හැම අකුසල විපාකයක්ම බුදුරජාණන් වහන්සේගේ උපදේශයට පටහැනිනේ. අකුසලයක් නම් ඒක භාග්‍යතුන් වහන්සේට පටහැනි. ඒ බුදුරජාණන් වහන්සේ කොහොමද අපිට කරුණ දේශනා කළේ? සබ්බ පාපස්ස
අකරණ. සියලුම අකුසල ධර්මයන් නොකරන්න. සියලු අකුසලයන්ගෙන් වළකින්න. ඒක තමයි භාග්‍යතුන් වහන්සේගේ උපදේශය. එතකොට දැන් භාග්‍යතුන් වහන්සේ එහෙම උපදෙස් දීලා තියෙනකොට අපි කරගෙන යන්නේ අකුසල් නම් භාග්‍යතුන් වහන්සේට අපි විරුද්ධයි. ඒ දේශනාවට අපි විරුද්ධයි. ඒ නිසා සඳහන් කළා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අකුසලයෙන් ඈත් වෙලා කුසල කර්මයක් මත හැම වෙලාවෙම කටයුතු කරන්න කියලා. ඉතිපි මේ විතක්කා අකුසල ඉතිපි මේ විතක්කා සාවජ්ජා. මෙසේ මේ විතර්කය අකුසලයකුත් වෙනවා, මෙසේ මේ විතර්කය වැරදිත් වෙනවා. ඒ නිසා මෙසේ මේ විතර්ක දුක්ඛ විපාකත් ගෙන දෙනවා කියලා එහි ආදීනවේ දේශනා කරලා තියෙනවා. ඒ ගැන පින්නතුනි අපි මේ විදිහට කල්පනා කළොත් යම් තැනක ඉඳලා අපි නිවන දිහාට යනවා. තැනක ඉඳලා අපි නිවන පැත්තට ඇවිදගෙන යනවා. කුසලස්ස උපසම්පදා කියන මට්ටමින් තමයි අපි මේ නිවන පැත්තට ඇවිදගෙන යන්නේ. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. පාපයන්ගෙන් වැළකීලා ඉන්න හැම මොහොතකම අපි යන්නේ කොහාටද? නිවන පැත්තට. නමුත් කුසල ධර්මයන් අත්හැරලා අකුසල ධර්ම මත යෙදෙනවා කියලා කියන්නේ අපි නිවන පැත්තට යන එක නතර කරලා ඊළඟට කොහාටද යන්නේ? ඊළඟට යන්නේ නිරය පැත්තට. අකුසලයෙන් වැළකීලා ඉන්න හැම මොහොතක්ම නිවන පැත්තට යනවා. අකුසල් සහිතව ඉන්න හැම මොහොතකම නිරය පැත්තට යනවා. අන්න ඒ නිසා මේ අකුසල සිත් අපේ සිතේ වැඩෙන්න ඉඩ හැරියහම අපි නිවන දිහාට ගමන් කරන එක අතහැරලා සතර අපාය පැත්තට යනවා. එහෙනම් අකුසලයක් හිතට එන හැම මොහොතකම බයක් ඇති කරගන්න ඕනේ. මොකද මම නිරයට කැමති නැති කෙනෙක්. එහෙනම් මේ නිරයට යන හේතුවක් තමයි එළඹිලා තියෙන්නේ. ඒ නිසා ඒකෙන් වළකින්න ඕනේ. මැරෙන්න අපි හැමෝම අකමැතියි. නමුත් මේ අනුභව කරනදී, මේ බීමට ගන්නදී, මේ ඇඟේ ගල්වනදී මාගේ මරණය ඉක්මන් කරනවා නම් අපි ඒ දේ කරන්න යෙදෙන්නේ නැහැ. ජීවිතය ගැන අඳුරගත්ත කෙනෙක්. මිනිස්සු එහෙම දේවල් කරනවා ඒ ජීවිතයේ වටිනාකම දන්නේ නැති නිසා. මනුස්ස ජීවිතය ඊටාම දුර්ලභයි. ඒ පරම දුර්ලභ ජීවිතය පිළිබඳව දන්න කෙනෙක් ජීවිතේ නැති කරගන්න නෙමෙයි උත්සාහ කරන්නේ. තව පුළුවන් තරම් මේ ජීවිතේ පරිස්සම් කරගන්න. ඒ පරිස්සම් කරගන්න උත්සාහ කරන්නේ මේ ලෝකේ තව හුඟ කාලයක් ඉන්න ඕන නිසාම නෙමෙයි. මේ ලෝකේ ජීවත් වෙනකොටත් එන්නේ බොහෝ දුක් තියෙන බව දන්නවා. නමුත් පින්නතුනි මීට වඩා සුගතියකට යන්න බොහෝ කුසල් රැස් කරගන්න මේ ආත්ම භාවයේ මට හරි වටිනවනේ. ලෙඩෙක් වෙලා දීර්ඝ කාලයක් ජීවත් වෙන්න වුණොත් මට කුසල් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ලෙඩ නොවි නිරෝගීව හිටියොත් බොහෝ කුසල් රැස් කරන්න පුළුවන් නිසා ඔහු ඒ වාගේ ලෙඩ වෙන දේවල් කරන්නේ. ඒ නිසා ඒ වගේ තමයි නිරය පැත්තට යනවනම් අකුසල විතර්ක හිතේ නැගෙනකොට ඒ අකුසල විතර්කයේ කෙරෙහි බයක් ඇති කරගන්නවා. අකුසල විතර්කයේ වහාම මැඩ පවත්වන්න ඕනේ කියලා හිතනවා. පිනතින අපේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට යම් කෙනෙක් ගැන සලකනවා නම් එහෙම නැත්නම් අපි හිතාගෙන ඉන්නේ අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලානේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසක් ඉන්නවා. එතකොට අපි ඔක්කොම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සිව්වනක් පිරිස. එතකොට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට අපි කරන වැඩේ ඒත් වැරදි. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියටත්
අකුසල් කරන එක වැරදි. රහතන් වහන්සේලා ගිය පැත්තට නෙමෙයි එතකොට අපි යන්නේ නිරේ පැත්තට. අන් ඒ නිසා ආර්යයන් වහන්සේලාගේ අනුකම්පාවත් අපිට ලැබෙන්නේ නැතුව යනවා. පිනතුනි අපි යන පාරේ එක පැත්තක නිවන තව පැත්තක නිරය කියලා අපි සඳහන් කළා. මේ අකුසල සිතුවිල්ලත් එක්ක ඉන්න හැම මොහොතකම අපි යන්නේ නිරේ පැත්තට නම් ඒ පිළිබඳව ලොකු බයක් ඇති කරගන්න ඕනේ කියලා සිහිපත් කළේ ඒකයි. අකුසල සිත මැඩගෙන නැවත කුසල් සිතක ඉන්නකොට අපි එතන ඉඳලා ආපහු යන්නේ කොහාටද? නිවන පැත්තට. දැන් පින්නතුනි හිතලා බලන්නකෝ අපේ සසර මෙච්චර දික්කුණේ ඇයි කියලා. අපි මෙහෙම කල්පනා කළොත් දවසකට පැය 24ක් තියෙනවා. දැන් මේ පැය 24 ගත්තාම අපි මේ පැය 24න් පැය කීයක් පින් කරනවද? අපි පෞද්ගලිකවම අපි ගැන කල්පනා කරලා බැලුවොත් පැය කීයක් පින් කරනවද? එතකොට කුසල් නොකරන හැම මොහොතකම එක්ක රාගය නැත්තම් ද්වේෂය එහෙම නැත්තම් මෝහය තියෙන්නේ. සමහර වෙලාවට කෙනෙක් පැය 2ක් විතර බණ අහනවා වෙන්න පුළුවන්. ඒකත් බණ අහන්න ඕනේ. බණ ඇහිලා හරියන්නේ නැහැ. හුඟක් අය සමහරලාට සඳහන් කරනවා පැය 24ම අපේ ගෙදර බෞද්ධ නාලිකාව තමයි වැඩ කරන්නේ කියලා. ඒ කියන්නේ පැය 24ම බණ අහනවා කියන කතාවයි කියන්න හදන්නේ. නමුත් පැය 24ම බෞද්ධ මාධ්‍ය වැඩ කරනවා ගෙදර. අපි වැඩ කරනවා. ධර්මදේශනත් ප්‍රචාරය වෙනවා. විටින් විට ඇහෙනවා. අහනව නෙමෙයි. බණ ඇහෙනවා. බණ ඇහෙනවයි බණ අහනවයි කියලා කියන්නේ දෙකක්. මනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට බණ ඇහුවොත් තමයි ධර්ම ශ්‍රවණානිසංසය ලැබෙන්නේ. එහෙමනම් අපි පැය 2ක් බණ ඇහුවොත් තවත් පැය භාගයක් විතර බුද්ධ වන්දනාවට වාගේ යොදාගත්තොත් තවත් පැය භාගයක් විතර ඒ සඳහා සූදානම් වුණොත් මල් නෙලනවා, පහන් පිරිසිදු කරනවා, ආසන පිරිසිදු කරනවා, අමදිනවා, මේ දේවල් කරගෙන පැයක් විතර යොදා ගන්නවා බුද්ධ වන්දනාවට. ඒතකොට පැය 2ක් බණ ඇහුවා, පැයක් බුදුන් වැඳා. තව පැය 21ක් තියෙනවා. ඒ පැය 21න් අපි කියමු අපි පැය 8ක් නිදාගත්තා කියලා. තවත් තියෙනවා පැය 13ක් විතර. එතකොට ඒ පැය 10 ඉතුරු කාලය තුල අපි කොච්චර අකුසල් කරන්නද? එහෙනම් මේ මුළු කාලෙම අකුසල් තමයි කරලා තියෙන්නේ. එතකොට නිරේ පැත්තට දීර්ඝ කාලයක් ගමන් කරලා නිවන පැත්තට පැය 3ක් විතර ගමන් කරලා. ඉතින් අර නිදාගෙන හිටපු කාලෙත් කුසල චෛතසිකයක් නැති නිසා ඒකත් નિરර්ථකව නිරේ පැත්තටම හැරිච්ච කාලයක් කියලා තමයි හිතන්න වෙන්නේ. එතකොට පැය 24න් පැය 3ක් පින් කරලා පැය 21ක් අකුසලයක් එක්ක ඉඳලා මේ නිවනට යන්න පුළුවන් වෙයිද කියලා හිතන්න ඕනේ. අන්න ඒක තමයි මේ සංසාරෙ මෙච්චර දීර්ඝ වෙලා තියෙන්නේ. කුසලයේ අකුසලයට වඩා හුඟක් බලවත්. ඒ නිසා අපට සංසාරේ යම් සුවයක් තියෙනවා. නමුත් පින්නතිනි නිකං ගත කරන හැම මොහොතකමත් අකුසල චෛතසිකයට ඉඩ නොදෙන්න උත්සාහ කරනවා නම් ඒක ලොකු ජයග්‍රහණයක් කියන කාරණාව සිහිපත් කරන්න ඕනේ. පින්නතිනි මෙහෙම දේශනා කරලා තියෙන්නේ මේ රාගය, ද්වේෂය, මෝහය සහිත අකුසල සිත්වල ආදීනවේ මෙනෙහි කරගන්නයි. නිවන් මගේ ආපහු යනවට වඩා නිවන් මගේ ඉස්සරහට යන එක තමයි වටින්නේ. අන්න ඒ නිසා මේ කරුණ මේ විදිහට සඳහන් කරලා තියෙනවා. කාම සිතුවිලි සමග කාම මිත්‍යාචාර පැත්තට යම් කෙනෙක් ගමන් කළොත් කාම සිතුවිල්ලක් එළඹෙනවා.
ඒක දියුණු වෙලා අන්තිමට ඒක කාම මිත්‍යාචාරයේ පැත්තටම ගමන් කරනවා. සිතුවිල්ලත් සතුටුයි. මිත්‍යාචාරයේ හැසිරෙන වෙලාවත් සතුටුයි. නමුත් අති දීර්ඝ කාලයක් ලෝකුඹුවාදී නිරයවල් වල දුක් විඳින්න සිද්ධ වෙනවා. තවත් බොහෝ නිරයවල් වල මේ අකුසල කර්මය නිසා නැවත නැවත පැහෙන්න සිද්ධ වෙනවා. එතකොට සතුටින් මෙනෙහි කරපු කාරණාවක් නිසා සුළු මොහොතක් සතුටින් යෙදුන ක්‍රියාවක් නිසා අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් අනන්ත දුකකට මුණ දෙන්න සිද්ධ වෙනවා නම් මේ කාරණාවෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. කියන කාරණාව මෙනෙහි කරලා කුසලයෙන් ඈත් වෙන්න ඕනේ. ද්වේෂයේ සහිත වුණොත් පිනතුනි මහා අකුසල් කන්දරාවක් රැස් වෙනවනේ. මේ සූත්‍රයේ මුල ඉඳලා අපි ඒ ගැන කරුණු සාකච්ඡා කළා. ද්වේෂය ලොකු කුඩා අපි හැමෝටම ඇති වෙන අකුසලයක් නෙමේ ද්වේෂය කියලා කියන්නේ. නැති කෙනෙක් නැති තරම්. හිත හොඳට දියුණු කරගත්ත කෙනෙක්, මෛත්‍රිය හොඳට ප්‍රගුණ කරගත්ත කෙනෙක් ද්වේෂයෙන් මැගෑරුණා මිසක් 99% තරම්ම ද්වේෂය උපදින අය. නමුත් ඒක බලවත් සහ භයානක අකුසල කර්මයක්. සමහර කෙනෙක් සසර සුවය බලාපොරොත්තු වෙනවනම් නිවන් දකින්නතුරු ප්‍රියමනාපව උපදින්න බලාපොරොත්තු වෙනවනම් තමන්ගේ ඉන්ද්‍රියන් ප්‍රසන්නව උපදිනවට කැමති නම් ඒ අය මුලින්ම කළ යුත්තේ මොකද්ද? ද්වේෂයෙන් ඈත් වෙන එක. මල්ලිකෝවාද සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව හරි අපූර්වට පැහැදිලි කරලා තියෙනවා. යම් කෙනෙක් ලස්සන වෙලා උපදින්න ඕන නම් මොකද්ද ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ? මෛත්‍රිය. ද්වේෂය හිතින් ඈත් කරලා ඉන්නවනම් එතන මෛත්‍රිය තියෙනවා. යමෙක් තුල මෛත්‍රිය තියෙනවා නම් ඔහු ඊළඟට උපදිනකොටත් ඊට ප්‍රසන්නව උපදිනවා. දැන් සමහර වෙලාවට ද්වේෂය ආපුවාම අපි සමහර කෙනෙක් දිහා බොහොම රවල බලනවා. ඒ බලන මූණ ප්‍රියමනාපද? රවාගෙන ඉන්න කෙනෙකුගේ මුහුණ ප්‍රියමනාප නැහැ. එහෙමනම් ඒ රවල බැලීම නිසා සමහරට සංසාරේ අපිට ආය උපදින ආත්මවල හම්බ වෙන්නේ රතු පාට ඇස්. එහෙම නැත්නම් බොර පාට ඇස්. දැන් සමහර කෙනෙකුගේ ඇස් දිහා බලලා අපි කියනවා නිල් පාටයි හරි දීප්තිමත් කියලා. නමුත් සමහර කෙනෙකුට තියෙන්නේ බොර පාට ඇස් දෙකක්. නැත්නම් රතු පාට ඇස් දෙකක්. ඒ ඇස් ප්‍රියමනාප නැහැ. ඒ සසර රවල බලාපු නිසා විපාක දෙන එක පැත්තක්. ඉතින් රවල බලනකොට මුහුණ කළු වෙනවා. සමහරට නහරවල් ලිලිප් වෙනවා. අප්‍රසන්න පෙනුමක් එනවා. දකින්න අකමැති අනික් කෙනා. යමෙක් අරමුණු කරලා රැවුවනම් ඒ දැකපු පුජ්‍යලයා වහාම බිම් බලා ගන්නවා. නැත්නම් අහක බලා ගන්නවා. අප්‍රසන්නයි. එහෙමනම් මේ ද්වේෂයේ සහිත අකුසල කර්මය නිසා මට ඊළඟට හම්බ වෙන මුහුණත් ඒ වගේම අප්‍රසන්න මුහුණක්. අනික් අය දකින්න අකමැති මුහුණක් තමයි සමහරලාට හම්බ වෙන්නේ. පින්නතුනි එහෙම වුණාම අපට එතනින් එහාට ලස්සනකුත් නැවත නැවත දුකට භාජනය වෙනවා. අපි කලිනුත් දේශනාවේ මතක් කළා ද්වේෂ සහිතව මැරුණොත් එහෙම සතර අපාය උපදිනවා. යකෙක් වෙන්න පුළුවන්. විස සහිත සතෙක් වෙන්න පුළුවන්. මරණාසන්න මොහොත නමුත් කෙනෙකුට කරදර නොකරන එක හරි වටිනවා. මොකද බොහොම වේදනාවෙන් ඉන්න කෙනෙක්නේ මරණාසන්න කෙනා කියලා කියන්නේ. නමුත් අපි බොහෝ වෙලාවට සමහරලාට එහාට ඔසවනවා මෙහාට ඔසවනවා නැවත රෝහල් ගත කරන්න හදනවා. ඉතින් ඒ අපි ඔසවගෙන යනකොට වාහන වලට ගොඩ කරනකොට වාහනින් බස්සනකොට නොඑක ආකාරයේ කටු ගහනකොට අපි දන්නවා වැඩි වෙලා ජීවත් වෙන්නේ නැහැ කියලා. සමහරට රෝහලිනුත් එවල තියෙන්නේ දැන් ගෙදර එක්ක ගිහිල්ලා හොඳට කණ්ඩ බොණ්ඩ දීලා සලකන්න කියලා ඒගොල්ලන්ටත් එතනින් එහාට කරන්න දෙයක් නැති නිසා
දැන් අවසානයේ ජීවිතයේ අසාධ්‍ය වෙලා අන්තිම මොහොතට ඇවිල්ලා ඉන්න වෙලාවේ අපි ආයෙත් කෑකෝ ගහ වදයක් දෙනවා. ඉතින් ඒ වෙලාවට ද්වේෂසිතක් ඇති වෙන්න පුළුවන් වේදනාවත් එක්ක. ඉතින් මේ ද්වේෂයත් එක්ක මරණයටපත් වුණොත් නිරේක ඉපදෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ජීවත් වෙලා ඉන්න කාලේ හුඟක් පින් කරගත්ත කෙනෙක් වෙන්න ඇති. නමුත් අවසාන මොහොතේ තියෙන්නේ අකුසල සිත. ද්වේෂ සිත. නිරයේ ඉපදෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් යකෙක් වෙලා ඉපදෙන්නත් පුළුවන්. ද්වේෂයෙන් හින්දා. එහෙම නැත්නම් සඳහන් කරනවා ඔය විස සහිත සත්තු නයි පොළොංගු ගෝනුස්සු ආදී විස සහිත සත්තු වෙලා ඉපදෙන්නත් පුළුවන්. ඒ නිසා ද්වේෂය හරි භයානක අකුසල කර්මයක් කියන එක පැහැදිලි කරන්න ඕනේ. නැවත මනුස්ස ලෝකේ ඉපදුනත් නිතරම කේන්ති යන පුද්ගලයෙක් වෙලා තමයි උපදින්නේ. සමහර අය අපි අතර ඕන තරම් ඉන්නවා. සුළු දෙයට, ඊටා සුළු දෙයටත් කේන්ති ගන්නවා. මොකවත් නොතේරෙන නොදරුවෙකුගේ වැඩටත් කේන්ති ගන්නවා. ඒ දරුවට මොකවත් තේරෙන්නේ නැහැ. සමහරට තියෙන එකක් හලනවා, පෙරලනවා, කඩනවා. නමුත් ඒකටත් කේන්ති ගන්නවා. දේශසිත උපදවා ගන්නවා. එහෙම කෙනෙක් වෙලා ඉපදිලා ආපහු අකුසලයේම පුරවනවා. ඒ නිසා ද්වේෂයේ වඩන්න නැවත ප්‍රතිඵලයේ හැටියට ලැබෙන්නේ ද්වේෂයමයි කියන කාරණාව සඳහන් කරලා මේ ද්වේෂය නම් වූ අකුසල කර්මයෙන් ඉවත් වෙන්න කියන කාරණාව විශේෂයෙන් සිහිපත් කරනවා. මෙතන පින්නතනි උදාහරණේ තියෙනවා ලස්සන වෙන්න තම ශරීරය සරසගන්න කැමති ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි ඉන්නවා. ඒ පුරුෂයත් කැමති හරි ලස්සනට ඉන්න. ස්ත්‍රියක් ඉන්නවා ඒ ස්ත්‍රියත් කැමති හරි ලස්සනට ඉන්න. හැම වෙලාවෙම හොඳට නාලා හිස කෙස් පීරලා කෙස් රැවුල් කපලා අලුත් ඇඳුම් ඇඳලා බොහෝම පිරිසිදුවට ඉන්නවා. එහෙම ඉන්නත් හරි කැමති. හදිසියේ කවුරු හරි මැරිච්ච ගැරඬිකුණක් නැත්තම් සරපකුණක් ගෙනල්ලා අර පිරිසිදුව ඉන්න කැමති පුජ්‍යලයාගේ කරට දානවා. නැත්නම් මැරිච්ච සුනකයෙකුගේ මලකුණක් ගෙනල්ලා බෙල්ලේ ඉල්ලනවා. දැන් එතකොට අර පිරිසිදුවට ඉන්න කැමති කෙනා කොච්චර ලැජ්ජාවටපත් වෙනවද? කොයිතරම් අප්‍රසන්න සිතක් ඇති කරගන්නවද? මේ ඇති වෙච්ච දේ නිසා. එහෙනම් ඔහු හෝ ඇය මොකද කරන්නේ? වහාම ඒ මලකුණ බැහැර කරන්න උත්සාහ කරන්නේ. රාජකුමාරයෙක් වුණත් මේ මලකුණත් බෙල්ලේ එල්ලගෙන මිනිස්සු අතරට ගියොත් මිනිස්සු ප්‍රිය කරයිද? මිනිස්සු ප්‍රිය කරන්නේ නැහැ. පිරිසිදුවට ගියොත් රජුරුවන්ගේ පුතා කියලා බොහොම ගරු කරනවා. නැත්තම් බලුකුණක් හරි සරපකුණක් හරි ඇඟේ දාගෙන ගියොත් කාගේවත් ප්‍රියභාවයක් නැහැ. අන්න ඒ වගේ තමයි අපි හොඳට ඉන්නත් කැමති. ඒ නිසා නාලා පිරිසිදු වෙලා හොඳ ලස්සනට ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ සරණ යන්නත් කැමති. නිවන් අරමුණු කරන්නත් කැමති. කුසල් කරනවා කියලාත් කියනවා. භාවනා කරනවා කියලාත් කියනවා. සිල් ගන්නවා කියලාත් කියනවා. නමුත් පින්නතුනි මේ අකුසල විතර්කත් තාම තමන් ගාව තියෙනවා. අපිටනේ පේන්නේ ඔහු හොඳයි වගේ. අපිටයි පේන්නේ ඇය හොඳයි වගේ. බොහොම හොඳට සිල් ගන්නවා, බොහොම හොඳට භාවනා කරනවා, තෙරුවන් සරණ යනවා කියලා කියනවා, තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නේ කියලා කියනවා. මම බෞද්ධයෙක් කියලා කියනවා. ඉතින් ඒ කියහම තෙරුවන් සරණ යනවා කියන කාරණා තුනම අන්තර්ගතයි. බෞද්ධයෙක් වෙන්නේ තිසරණ තියෙන කෙනෙක්නේ. නමුත් රාගයත් හිතේ තියෙනවා, ද්වේෂයත් හිතේ තියෙනවා, මෝහයත් හිතේ තියෙනවා. හරියට කොයි වගේද? සරපකුණක් ඇඟේ තියෙනවා වගේ. පිරිසිදුයි වගේ පෙනුනට පිරිසිදු නැහැ. අභ්‍යන්තරයෙන් දූෂිත වෙලායි. අභ්‍යන්තරයේ කුණු වෙලා තියෙන්නේ. පිටපැත්තෙන් මේ හොඳයි කියලා පේන්නේ. එහෙමනම් අපි අකමැති නම් ඒ සරපකුණ බලුකුණ ඇඟේ තියාගෙන ඉන්න. ඒ වගේම මේ ද්වේෂය, රාගය, මෝහය ජීවිතෙන් ඈත් කරන්න උත්සාහ කළ යුතුයි කියන කාරණාවයි මෙතන පැහැදිලි කරන්නේ. එහෙම වුණොත් කෙනෙක් හරි ප්‍රියමනාපයි
ඒ ජීවිතේ හරි ලස්සනයි. මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්න පුළුවන් හොඳ ජීවිතයක් පෝෂණය කරන කෙනෙක්. පිනතිනේ ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා. විතක්ක සන්ටහන සූත්‍ර දේශනාව නිමිති කරගෙන සිද්ධ කරන 3 වෙනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු.